ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ බැංකුකරුවා සහ ගනුදෙනුකරුවා අතර තියෙන සම්බන්ධතාවයේ ස්වභාවය පිළිබඳව. ඉතින් මේ පාඩම සාමාන්‍යයෙන් වැදගත් වෙන්නේ බැංකින් එක්සෑම් එක කරන ඔයාලට. සමහරක් වෙලාවට ඔබ දැනටමත් බැංකුවක යම්කිසි නිරතලයක් දරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔබ දැනගන්න ඕන අනිවාර්යයෙන්ම ඔබ සහ ගනුදෙනුකරුවා අතර තියෙන ස්වභාවය පිළිබඳව. ඔබ බැංකුකරුවෙක් නම්, බැංකුකරුවෙක් පුද්ගලයෙක් නම්, බැංකුවක නියෝජිත පුද්ගලයෙක් නම් ඔබ සහ ගනුදෙනුකරුවා අතර තියෙන සම්බන්ධතාවය ගැන ඔබ හොඳටම දැනගන්න ඕන. ඉතින් අන්න ඒ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මෙතෙන්දී ඉතාමත්ම වැදගත් වන රීතීන් තුනක් ගැන කතා කරනවා. ටර්නියර් රීතිය, ටර්නියර් යුතුයකම කියලා කියන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ බැංකුවක් විසින් ගනුදෙනුකරුවා වෙත ඉටු කරන්න ඕන යුතුයකමක් පිළිබඳව. ඒ වගේම දෙවනියට කතා කරනවා මැක්මිලන් රීතිය පිළිබඳව. මැක්මිලන් යුතුයකම කියලා කියනවා මේක ගනුදෙනුකරුවා විසින් බැංකුව වෙත ඉටු කරන්න ඕන යුතුයකමක්. ග්‍රීන්වුඩ් රීතිය කියන්නේ ඒ වගේම ගනුදෙනුකරුවා විසින් බැංකුවට ඉටු කරන්න ඕන යුතුයකමක්. ඉතින් මෙන්න මේ රීතීන් තුන පිළිබඳව අපි වෙන වෙනම අරගෙන කතා කරනවා. ඒ වගේම මේ සම්බන්ධතාවයේ ස්වභාවය පිළිබඳවත් වැඩිදුර සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි දැන් පාඩමට යමු. බැංකුකරුවා සහ ගනුදෙනුකරුවා අතර තියෙන සම්බන්ධතාවයේ ස්වභාවය පිළිබඳව කතා කරද්දී ඉතාමත්ම වැදගත් වන නඩු තීන්දුව දෙකක් තියෙනවා. ඒ නඩු තීන්දුව දෙක තමයි මෙතන මේ බෝල්ඩ් කරලා පෙන්නලා තියෙන්නේ. ෆෝලි vs හිල් 1848, ඒ වගේම ජොකින්සන් vs ස්විස් බැංක් කෝපරේෂන් 1921. ඉතින් මේ නඩු දෙක පිළිබඳව වෙනම අපි බලමු. මුලින්ම ගමු ෆෝලි vs හිල් 1848 තීන්දුව ලබා දුන්න නඩුව පිළිබඳව. මෙතෙන්දී මේ ෆෝලි vs හිල් කියන නඩුවේදී කොටින්හැම් කියන සාමිවරයා ප්‍රකාශ කරලා තිනවා බැංකුකරුවා සහ ගනුදෙනුකරුවා අතර දින සම්බන්ධතාවයේ ගිවිසුම්ගත සම්බන්ධතාවයක් බව. ඒ කියන්නේ ගිවිසුමකින් තමයි මේ සම්බන්ධතාවය ඇති වෙන්නේ. contractual relationship. ඉතින් ඔහු තවදුරටත් කියනවා මේ සම්බන්ධතාවය ණය ගැති ණය හිමි සම්බන්ධතාවයකට සමානයි කියලා. මොකද්ද මේ කියන්නේ? දැන් අපි හිතමු ගනුදෙනුකරුවෙක් ගිහිල්ලා බැංකුවේ මුදල් තැන්පත් කරනවා. ඉතින් මුදල් තැන්පත් කරාට පස්සේ ඒ තැන්පත්කරුවා ඇත්තටම බැලුවොතින් මේ බැංකුවට ණයක් දුන්නා හා සමානයි. මොකද බැංකුව පැත්තෙන් ගත්තොත් ඒක ආපසු මේ තැන්පත්කරුවාට ගෙවන්න ඕනි ඉල්ලුව ගමන. ඒ නිසා තැන්පත්කරුවා ණය හිමියා කියලා කියන්න පුළුවන්. ඒ වගේම බැංකුව මෙතෙන්ද කියන්න පුළුවන් ණය ගැතියා කියලා. සමහරක් වෙලාවට මේකෙම අනිත් පැත්ත වෙන්න පුළුවන්. ඒ මොකද්ද? සමහරක් විට බැංකුවක් විසින් කිසියම් පුද්ගලයෙකුට ණයක් දෙන්න පුළුවන්. එතකොට ඒ ණය ගත්ත පුද්ගලයා ණය ගැතියා බවට පත් වෙනවා. ඒ ණය ලබා දුන්න බැංකුව ණය හිමියා බවට පත් වෙනවා. ඉතින් අපිට හරියටම කියන්න බෑ බැංකුවද ගනුදෙනුකරුද ණය හිමියා කියලාවත් ණය ගැතියා කියලාවත්. මේක සිටුේෂන් එක අනුව වෙනස් වෙනවා. තියෙන්නේ සම්බන්ධතාවය ණය ගැති ණය හිමි සම්බන්ධතාවයක් කියලා තමයි මෙන්න මේ ෆෝලි vs හිල් කියන නඩුවේදී කොටින්හැම් සාමිවරයා කියන්නේ. ඒ වගේම මේ කොටින්හැම් කියන සාමිවරයා තවදුරටත් කියලා තියෙනවා කිසියම් ගනුදෙනුකරුවෙක් ගිහිල්ලා බැංකුවේ මුදල් තැන්පත් කළ විගසම ඒ තැන්පත් කළ මුදල් බැංකුවේ දේපලක් බවට පත් වෙනවා. ඒ කියන්නේ බැංකුවට ඒ සල්ලි යොදාගෙන ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි බැංකුවේ වගකීම තමයි ඒ ගනුදෙනුකරුවා ඇවිල්ලා මොන වෙලාවක හරි මේ සල්ලි ඉල්ලුවොතින් ඒ ඉල්ලුව වෙලාවෙම ඒ සල්ලි දෙන්න ඕන. ඒක තමයි බැංකුවේ වගකීම වෙන්නේ. සමහරකට පොලියක් තියෙන්නත් පුළුවන් ඒ විදිහට. ඒ පොලියක් තියෙනම් ඒ පොලියත් එක්ක අදාළ මුදල ඒ ගනුදෙනුකරුවාට දිය යුතුයි. ඉතින් මේක තමයි මේ කොටින්හැම් සාමිවරයා කියන්නේ. හැබැයි අපි වර්තමානයේ බැංකුවක් පිළිබඳව කතා කරද්දී ඇත්තටම තියෙන්නේ මේ ණය ගැති ණය හිමි සම්බන්ධතාවයක් විතරද? මේ ගිවිසුම්ගත සම්බන්ධතාවයක් විතරද? දැන් ඔයාලුණත් දන්නවා බැංකුවක් සාමාන්‍යයෙන් විවිධාකාරයේ සේවාවන් සපයන ගනුදෙනුකරුවාට. එක සේවා අයිරා පහසුකම් වෙන්න පුළුවන්, ණය පහසුකම් වෙන්න පුළුවන්, උපදේශන සේවා සපයන්න පුළුවන්, සුරක්ෂිතාගාර සේවා සපයන්න පුළුවන්, ලීසින් පහසුකම් සපයන්න පුළුවන්. මෙන්න මේ විදිහට විවිධාකාරයේ සේවාවන් බැංකුවක් විසින් ගනුදෙනුකරුවාට සපයනවා. ඉතින් මෙන්න මේ කාරණාව තමයි
මෙන්න මේ ජොකින්සන් vs ස්විස් බැංක් කෝපරේෂන් කියන නඩුවේදී ඇට්කින් කියන සාමිවරයා සඳහන් කරලා තියෙන්නේ. මේ ඇට්කින් කියන සාමිවරයා කියනවා මේ බැංකුවක් සහ ගනුදෙනුකරුවා අතර තියෙන සම්බන්ධතාවය ණයගැති ණයහිමි සම්බන්ධතාවයකට සමාන වෙන්නේ මූලික වශයෙන් විතරයි. බැංකුවක් විසින් ගනුදෙනුකරුවා වෙත ඉටු කරන යුතුයකම් තියෙනවා. ඒ වගේම ගනුදෙනුකරුවා විසින් බැංකුකරුවා වෙත ඉටු කරන යුතුයකම් තියෙනවා. මෙන්න මේ විදිහට දෙපාර්ශ්වයේ විශේෂ බැඳීම් සහ අයිතිවාසිකම් තියෙනවා. ඉතින් මේ සම්බන්ධතාවය ණයගැති ණයහිමි සම්බන්ධතාවයකට පමණක් සීමා වෙන්නේ නැහැ. මීට එහා ගියපු සම්බන්ධතාවයක් තියෙනවා කියලා මෙන්න මේ ඇට්කින් සාමිවරයා ජොකින්සන් vs ස්විස් බැංක් කෝපරේෂන් කියන නඩුවේදී සඳහන් කරලා තියෙනවා. දැන් මේ ස්ලයිඩ් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතෙන්දී මම ටයිප් කරලා තියෙනවා. ණයගැති ණයහිමි සම්බන්ධතාවයට සමාන වන්නේ මූලික වශයෙන් පමණක් බවත් බැංකුකරුවන් අතර විශේෂ බැඳීම් හා අයිතිවාසිකම් හේතු කොටගෙන මේ සම්බන්ධතාවය ණයගැති ණයහිමි සම්බන්ධතාවයෙන් වෙනස් වන බවත් කියනවා. මන්ද බැංකුකරුවෝ විවිධාකාරයේ සේවාවන් සපයනවා. ඒ සේවාවන් මොනවද කියලා මම කලින් සඳහන් කළා. ඉතින් මේක තමයි මේ ජොකින්සන් vs ස්විස් බැංක් කෝපරේෂන් කියන නඩුවේදී කියන්නේ. ඉතින් මෙතෙන්දී මම කිව්වා බැංකුවක් විසින් ගනුදෙනුකරුවා වෙත ඉටු කරන්න ඕනේ යුතුයකම් තියෙනවා කියලා කිව්වා. ඒ වගේම ගනුදෙනුකරුවා විසින් බැංකුව වෙත ඉටු කරන්න ඕනේ යුතුයකම් තියෙනවා කියලා කිව්වා. මොනවද ඒ යුතුයකම්? දැන් මේ ස්ලයිඩ් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් බැංකුකරුවා විසින් ගනුදෙනුකරුවා වෙත ඉටු කරන්න ඕනේ යුතුයකම් මොනවද? ඒ වගේම ගනුදෙනුකරුවා විසින් බැංකුකරුවා වෙත ඉටු කරන්න ඕනේ යුතුයකම් මොනවද කියලා. ඉතින් මේ යුතුයකම් ප්‍රකාශිත ආකාරයට කොහෙවත් දාලා නැහැ. ලියලා කොහෙවත් නැහැ. හැබැයි මේ යුතුයකම් බැංකුවේ සහ ගනුදෙනුකරුවාගේ හැසිරීම් වලින් ගම්‍යමාන වෙනවා. ඒකයි මෙතෙන්දී මේ ගම්‍යමාන යුතුයකම් කියලා කියන්නේ. අපි කියනවා implied obligations කියලා. මේව කොහෙවත් ලියලා නැහැ. ඒකයි එහෙම කියන්නේ. ඉතින් අපි මුලින්ම ගමු බැංකුකරුවා විසින් ගනුදෙනුකරුවා වෙත ඉටු කරන්න ඕනේ යුතුයකම් ගැන. පළවෙනි යුතුයකම තමයි බැංකුකරුවා විසින් ගනුදෙනුකරුවාගේ ගිණුම් පිළිබඳව ඒ වගේම ඒ ගනුදෙනුකරුවා සිදු කරන ගනුදෙනු පිළිබඳව රහස්‍යභාවය ආරක්ෂා කළ යුතුයි. ඒක තමයි පළවෙනියට මම දාලා තියෙන රහස්‍යභාවය රැකීම කියලා. කිසිවෙකුටත් මේ ගනුදෙනුකරුවාගේ තොරතුරු ඒ ගනුදෙනුකරුවාගේ අවසරයක් නැතුව ලබා දෙන්න බෑ. හැබැයි මෙතෙන්දී ව්‍යතිරේකී අවස්ථාත් තියෙනවා. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු. රහස්‍යභාවය රැකීම සම්බන්ධයෙන් වැදගත්ම නඩු තීන්දුව වෙන්නේ ටෝනියර් vs National Provincial Bank 1924. ඉතින් සමහර අවස්ථාවලදී විභාගෙදී අහනවා ටර්නියර් රීතිය ගැන. මේක ටෝනියර් රීතිය කියලාවත් කියන්න පුළුවන්. මොකද ටෝනියර් රීතිය කියන්නේ කියලා. ඉතින් ඒ කියන්නේ මෙන්න මේ බැංකුකරුවාගේ ගම්‍යමාන යුතුයකම වන රහස්‍යභාවය රැකීම පිළිබඳව. ඒ ගැනත් අපි ඉදිරියේදී වැඩිදුර සාකච්ඡා කරමු. ඒ වගේම බැංකුකරුවා විසින් ගනුදෙනුකරුවා වෙත ඉටු කරන්න ඕන ඊළඟ යුතුයකම තමයි ගනුදෙනුකරුගේ තැන්පතු බාර ගැනීම සහ ඒ මත නිකුත් කරන චෙක්පත් වලට ගෙවීම් සිදු කිරීම. ගනුදෙනුකරුවා බැංකුවට ඇවිල්ලා ඕන වෙලාවක සල්ලි දාන්න හැදුවොතින් ඒ තැන්පතු බාර ගන්න බැංකුකරුවා බැඳිලා ඉන්නවා. ඒ වගේම ඒ ගනුදෙනුකරුවා චෙක් එකක් නිකුත් කරොතින් ඒක හරියට නිකුත් කරලා තියෙනම් ඒක ක්ලියර් කරලා ඉවර වෙලා නිෂ්කාශනාගාරයට යවලා ඒක හරියට ලියලා තියෙනම් ඒ චෙක්පත හරිනම් බැංකුවේ account එකේ සල්ලි තියෙනම් ඒවට ගෙවීම් කළ යුතුයි. මේක තමයි බැංකුකරුවාගේ යුතුයකමක් වෙන්නේ. ඒ වගේම තුන්වෙනි යුතුයකම තමයි චෙක්පත් රැස් කිරීම. මහරක් විට බැංකුකරුවට ගනුදෙනුකරුවා කියලා තියෙන්න පුළුවන්. සමහරකට නොකියලා තියෙන්න පුළුවන්. තමන්ගේ චෙක්පත් බැංකුවට රැස් කරන්න කියලා. මේ කිව්වා හෝ නොකිව්වා බැංකුකරුවාගේ යුතුයකම වෙන්නේ ඒ ගනුදෙනුකරුවාගේ ගිණුමට කවුරු හරි පුද්ගලයෙක් ගෙනලා දැම්මොතින් සල්ලි චෙක් එකක් තැන්පත් කරොතින් ඒ චෙක්පත ඒ account එකට දාන්න ඕන. මේක බැංකුකරුවාගේ යුතුයකමක්. මේක කියන්නම අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම තුන්වෙනි යුතුයකම වෙන්නේ මේ සම්බන්ධතාවය. බැංකුකරුවා සහ ගනුදෙනුකරුවා අතර තියෙන සම්බන්ධතාවය අවසන් කිරීමට පෙර සාධාරණ කාලයකට පෙර දැනුම් දිය යුතුයි. මේ සාධාරණ කාල සීමාව කියන්නේ මොකක්ද? තනි පුද්ගලයෙක්ගේ account එකක් සම්බන්ධයෙන් අපි කතා කළොතින් තනි පුද්ගලයෙක්ගේ account එකක් අපි මොකක් හරි හේතුවක් හින්දා වහලා දානවා නම් අපි සතියකට කලින් ඒ ගනුදෙනුකරුවාට කිව යුතුයි. සතියකට නෙමෙයි සති දෙකකට කලින් ඒ ගනුදෙනුකරුවාට දැනුම් දීමක් සිදු කළ යුතුයි. හැබැයි සමාගමක් වගේ විශාල ව්‍යාපාරයක් නම් සාමාන්‍යයෙන් මාසයකට කලින්වත්
මේ දැනුම් දීම කරන්න ඕන. සමහරක් වෙලාවට කෙටි ප්‍රශ්න වලට අහන්න පුළුවන්. බැංකුවක ගිණුමක් අවසන් කිරීමට පෙර ඒ බව ඒ ගනුදෙනුකරුවාට දැනුම් දිය යුතු කාල සීමාව කොපමණද කියලා. තනි පුද්ගලයෙක් නම් සති 2ක්, සමාගමක් නම් මාසයක් කලින්. හැබැයි යම් අවස්ථාවක සමාගමක් හෝ තනි පුද්ගලයෙක් ඉල්ලා හිටින්න පුළුවන් මට මේ කාලය මදි. මගේ account එකට නිතර සල්ලි එනවා. මට කිසියම් කාල සීමාවක් දෙන්න. මට ගිහලා වෙන account එකක් හරි open කරගන්න. එතකන් මේ account එක close කරලා දාන්න එපා. එහෙම ගනුදෙනුකරුවා ඉල්ලා සිටියොත් අපි ඒ සඳහා අවස්ථාව දෙන්න ඕන. ඒ කාලය දීර්ඝ කරන්න පුළුවන්. හැබැයි කාලය අඩු කරන්න පුළුවන් කමක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට අපි එමු ගනුදෙනුකරුවාගේ පැත්තට. මේ කතා කරන්නේ ගනුදෙනුකරුගේ ගම්‍යමාන යුතුයකම් පිළිබඳව. බැංකුකරුවා වෙත ඉටු කරන්න ඕන යුතුයකම්. ඉතින් මෙතෙන්දි මේ මම highlight කරලා දාලා තිනවා 1 සහ 2. මේක තමයි ඉතාමත්ම වැදගත් වන යුතුයකම් දෙක වෙන්නේ. මෙතෙන්දි රීතීන් දෙකකුත් කතා කරනවා. ඒකයි මම highlight කරලම දාලා තියෙන්නේ. පළවෙනි එක වෙන්නේ වංචනික කටයුතු වලට ඉඩ නොලැබෙන පරිදි චෙක්පත් අන කිරීම. වැදගත් වන නඩු තීන්දුවක් තියෙනවා. London Joint Stock Bank Limited versus Macmillan and Arthur කියන නඩුව 1918 1918. ඉතින් මෙන්න මේ යුතුයකමටම තමයි Macmillan රීතිය කියලා කියන්නේ. Macmillan නඩුව කියලා කියනවා. දැන් ගනුදෙනුකරුවෙක් මොකක් හරි චෙක් එකක් ලියනවා නම් කාට හරි සල්ලි ගන්න. කාට හරි ගෙවීමක් සිදු කරන්න. ඒ චෙක් එක ලියද්දී ඒ අදාළ පුද්ගලයාට චෙක් එක වංචනික ලෙස වෙනස් කිරීමේ හැකියාවක් තියෙන්න බෑ. ඒ චෙක් එක වංචා කරන්න බැරි විදියට තමයි ලියන්න ඕන. දැන් උදාහරණයක් විදියට අපි හිතමු කිසියම් පුද්ගලයෙක් ඉන්නවා රුපියල් 20000ක් තමයි දැන් මේ පුද්ගලයාට දෙන්න යන්නේ. දැන් මේ රුපියල් 20000 කියන අර ඉලක්කම ලියද්දී 20000 කියන ඉලක්කමට දෙපැත්තෙන් පොඩි හරි ඉඩක් තිබුණොත් අර ඇලරික කැලක් ගහලා ඒක අවසන් කරන්න නැතුව අන්තිමට අපි නිකම්ම තිබ්බොත් ඒ අදාළ පුද්ගලයාට අන්තිමට බිඳුවක් දාලා ඒක ලක්ෂ 2ක් කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ වංචා කරන්න ඉඩ තියන්න බෑ. මේක ගනුදෙනුකරුවාගේ ගම්‍යමාන යුතුයකමක්. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි මෙන්න මේ Macmillan රීතිය කියලා අපි කතා කරන්නේ. ඒ ගැනත් අපි ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කරමු. මතක තියාගන්න ගනුදෙනුකරුවාගේ යුතුයකමක් මෙන්න මේ කාරණා. ඊළඟ යුතුයකම වෙන්නේ ගිණුම් ආශ්‍රිතව යම් වංචාවක් ගැන දැනගැනීමට ලැබුණොත් එය වහාම බැංකුවට දැනුම් දිය යුතුයි. මෙතෙන්දි වැදගත් වන නඩුව වෙන්නේ Greenwood එදිරිව Martins Bank 1982 1982. ඉතින් මෙන්න මේ යුතුයකමට අපි කියනවා Greenwood රීතිය කියලා. Greenwood රීතිය කියලා. කිසියම් ගනුදෙනුකරුවෙක්ගේ ගිණුම සම්බන්ධයෙන් මොකක් හරි වංචාවක් වෙනවා. ඒ ගනුදෙනුකරු දැනගත්තොත් ඒ පිළිබඳව ඒක බැංකුවට දැනුම් දෙන්න ඕන. එහෙම දැනුම් නොදුන්නොත් ඒ සම්බන්ධයෙන් වගකීමට ලක් වෙන්නේ ගනුදෙනුකරුවා මිසක් අර බැංකුව නෙවෙයි. ඒක තමයි මෙතින්දී අපි Greenwood රීතිය යටතේ කතා කරන්නේ. මේ කාරණා දෙකම හොඳට මතක තියාගන්න. ඊළඟ ගනුදෙනුකරුවාගේ යුතුයකම තමයි මුදල් ආපසු ලබා ගැනීමට නම් ලිඛිත ඉල්ලීමක් කළ යුතුයි. දැන් ඔයා බැංකුවට ගිහිල්ලා මට මගේ account එකේ රුපියල් 1000ක් දෙන්න කියලා ඉල්ලුවොත් බැංකුව දෙනවද? එහෙම දෙන්නේ නැහැ. බැංකුව මොකද්ද කියන්නේ? ඔයා cash withdraw කරන්න ඔයාට කියනවා ස්ලිප් එකක් ලියන්න කියලා. ඔයා ස්ලිප් එකක් ලිව්වට පස්සේ ඔයාට සල්ලි ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ ලිඛිත ඉල්ලීමක් කියන්නේ. ඒක මං හිතනවා තේරෙන්නේ නැති කියලා. ඊළඟට තවත් යුතුයකමක් තමයි බැංකුකරුගේ සේවාවට සාධාරණ ගාස්තුවක් ගෙවිය යුතුයි. දැන් ඔය කරන්ට් account එකක් වගේ සාමාන්‍යයෙන් පවත්වාගෙන යද්දී එතින්දී අපිට පොලියක් හම්බ වෙන්නේ නැහනේ. කරන්ට් account එකක් ජංගම ගිණුමක් පවත්වාගෙන යනකොට අපිට පොලියක් හම්බ වෙන්නේ නැහැ. මොකද අපේ පහසුව තකා තමයි මේ account එක තියාගෙන යන්නේ ජංගම ගිණුම චෙක්පත් වලින් ගනුදෙනු කිරීමේ අරමුණින්. ඉතින් එතින්දී අපි තමයි මේ බැංකුවට ගිහිල්ලා මේ ගාස්තුවක් ගෙවන්න ඕන. මේ කරන්ට් account එක පවත්වාගෙන යාම වෙනුවෙන්. මොකද අපිට බැංකුව තමයි පහසුකම සපයන්නේ. අපේ චෙක්පත් වලට බැංකුව ඒ අදාළ පුද්ගලයාට ගෙවීම් සිදු කරනවා. ඉතින් ඒ නිසා අපි තමයි මෙතෙන්දී ගාස්තුවක් බැංකුවට ගෙවන්නේ. ඒක තමයි ඊළඟ යුතුයකම වෙන්නේ. මෙන්න මේ බැංකුකරුවාගේ ගම්‍යමාන යුතුයකම් ටිකයි ගනුදෙනුකරුවාගේ ගම්‍යමාන යුතුයකම් ටිකයි හොඳට මතක තියාගන්න විභාගෙදී හුඟක් වෙලාවට අහන ප්‍රශ්නයක්. මේ කාරණා සියල්ල මතක තියාගන්න. ඒ වගේම මේ ටර්නියර් රීතිය, Macmillan රීතිය සහ Greenwood රීතිය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ රීතීන් තුන පිළිබඳව වෙන වෙනම අරගෙන කතා කරමු. මෙතෙන්දී වැදගත් වෙන නඩු තීන්දුව ටිකත් අරගෙන. දැන් මේ අපි මෙතෙක් වෙලා කතා කරේ අර ජොකින්සන් එදිරිව ස්විස් බැංකින් කෝපරේෂන් කියන නඩුවේම කාරණා පිළිබඳව. බැංකුකරුවා සහ ගනුදෙනුකරුවා අතර තියෙන සම්බන්ධතාවයේ ණයගත ණය හිමි සම්බන්ධතාවයට එහාගේ සම්බන්ධතාවයක් තියෙනවා. මේ දෙපාර්ශවයේ බැඳීම් තියෙනවා. යුතුයකම් තියෙන එකිනෙක පාර්ශවයන් ඉටු කරනවා.
ඉතින් ඒ ගැන තමයි මෙච්චර වෙලා මේ කතා කරේ. ඉතින් තින්දි කිව්වා ණයගැති ණය හිමි සම්බන්ධතාවයට මූලික වශයෙන් විතරයි සමාන වෙන්නේ කියලා. ඉතින්දි කිව්වා බැංකුවක් විසින් ගනුදෙනුකරුවාට සපයන විවිධ සේවා තියේ කියලා. ඉතින් මෙතෙන්දී මේ ණයගැති ණය හිමි සම්බන්ධතාවයට එහා ගියපු සම්බන්ධතාවයන් තියෙනවා මේ බැංකුකරුවා සහ ගනුදෙනුකරුවා අතර. මොනවද මේ සම්බන්ධතාවය? දැන් ඔයාලට මේ ස්ලයිඩ් එකේ බලා ගන්න පුළුවන්. මුලින්ම දාලා තියෙනවා ණයගැති ණය හිමි සම්බන්ධතාවය. ඒක අපි කතා කරා. දෙවෙනි එක තමයි ප්‍රධානියා සහ නියෝජිත සම්බන්ධතාවය. මොකක්ද ඒ කියන්නේ? මෙතනදී ගනුදෙනුකරුවා ප්‍රධානියා විදිහට අපි ගමුකෝ. ගනුදෙනුකරුවා කියනවා බැංකුවට හැම මාසෙම මෙන්න මේ පුද්ගලයාට රුපියල් 10000 ගාණ ගෙවන්න. බැංකුවට කියන මේක ස්ථාවර නියෝගයක් අපි කියලා කියනවා. ඒක ආයෙ ගිහිල්ලා බැංකුවෙන් අහන්න ඕනේ මේක ඔයා ගෙවුවද නැද්ද? මේ මාසෙත් ඔයා ගෙවන්න අරයට ගිහිල්ලා එහෙම කියන්න ඕනේ නැහැ. මුලින්ම නියෝගයක් දීලා තිනවා බැංකුවට හැම මාසෙම රුපියල් 10000 ගාණ මෙන්න මේ අදාළ පුද්ගලයාට ගෙවන්න කියලා කියනවා. ඉතින් මේක බැංකුව සිදු කරනවා. ඉතින් මේකට අපි කියනවා ස්ථාවර නියෝග කියලා. මෙතෙන්දි ගනුදෙනුකරුවා ප්‍රධානියා වෙනවා අර බැංකුව නියෝජිතයා බවට පත් වෙනවා. ඉතින් මේ වගේ සම්බන්ධතාවයක් තමයි මෙතෙන්දි කියන්නේ. අපිට තවත් කියන්න පුළුවන් චෙක්පත් රැස් කිරීම. දැන් එතෙන්දි චෙක්පත් රැස් කිරීම සම්බන්ධයෙන් බැංකුකරුවා නියෝජිතයා බවට පත් වෙනවා. අර ගනුදෙනුකරුවා ප්‍රධානියා බවට පත් වෙනවා. දෙවෙනි සම්බන්ධතාවය තුන්වෙනි සම්බන්ධතාවය වෙන්නේ උකස්කරු උකස්ලාභී සම්බන්ධතාවය. ඉතින් තමන්ගේ රත්තරන් භාණ්ඩ උකසට තියන්න යනකොට අපේ උකස්කරු වෙනවා බැංකුව මේ උකස් භාණ්ඩ ලබා ගන්න හින්දා උකස් භාණ්ඩ ලබාගෙන සල්ලි ලබා දෙන හින්දා ඔහු උකස්ලාභියා බවට පත් වෙනවා. හතරවෙනියට උපනිදානකරු සහ උපනිදානලාභී සම්බන්ධතාවය. මොකද්ද මේ කියන්නේ? ඔයාට මම කිව්වා බැංකුවක් සපයන සේවාවලදී සුරක්ෂිතාගාර පහසුකම් සපයනවා කියලා. ඒ කියන්නේ අපේ රත්තරන් භාණ්ඩ අපි ගාව තියාගන්න එක සේෆ්ටි නැහැ. අපි ගිහලා බැංකුවේ දානවා. බැංකුවේ සේෆ් වල ආරක්ෂිතව ගබඩා කරන්න කියලා බැංකුවට ගිහලා කියනවා. බැංකුවේ ආරක්ෂිතව ගබඩා කරලා තියෙනවා. මෙතෙන්දී අපෙන් විසින් බැංකුවට ගාස්තුවක් ගෙවනවා. ඉතින් මෙතෙන්දී අපි උපනිදානකරු බවට පත් වෙනවා. බැංකුව උපනිදානලාභී බවට පත් වෙනවා. මේක තමයි මේ සම්බන්ධතාවය. ඊළඟට තව තියෙනවා කුලී සින්නක් කර ගන්නා සහ දෙන්නා සම්බන්ධතාවය. ඒ වගේම මැන්ඩේට් සම්බන්ධතාවය, බාරකරු අර්ථලාභී සම්බන්ධතාවය. මෙන්න මේ වගේ විවිධාකාරයේ සම්බන්ධතාවයක් තියෙනවා බැංකුකරුවා සහ ගනුදෙනුකරුවා අතර. දැන් ඔයාලට තේරෙනවා මේ බැංකුකරුවා සහ ගනුදෙනුකරුවා අතර තියෙන සම්බන්ධතාවයේ ණයගැති ණය හිමි සම්බන්ධතාවයක් විතරක් නෙමෙයි. ප්‍රශ්නයක් ඇහුවොතින් බැංකුකරුවා හා ගනුදෙනුකරුවා අතර තියෙන සම්බන්ධතාවයේ ණයගැති ණය හිමි සම්බන්ධතාවයක් වේ. එයට ඔබ එකඟ වන්නේද පැහැදිලි කරන්න කිව්වොතින් ඔබ කියන්න ඕන මේ ණයගැති ණය හිමි සම්බන්ධතාවයක් විතරක් නෙමෙයි තියෙන්නේ ඊට එහා ගියපු සම්බන්ධතාවයන් තියෙනවා මෙන්න මේ වගේ සම්බන්ධතා කියලා ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕන. මතක තියාගන්න. ඉතින් බැංකුකරුවා සහ ගනුදෙනුකරුවා අතර තියෙන සම්බන්ධතාවයේ මූලික කාරණා ටික දැන් මම කතා කරලා අවසන්. දැන් ඔබ දන්නවා ග්‍රීන්වුඩ් රීතිය, ටර්නියර් රීතිය සහ මැක්මිලන් රීතිය ගැන මූලික අවබෝධයක්. ඉතින් අන්නේ අවබෝධය ලබා දෙන්න විතරයි මේ වීඩියෝ එක මම ගෙනාවේ. මොකද මේ රීතීන් තුන පිළිබඳව ඔබ හොඳටම දැනගන්න හින්දා මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට ගේනවා මෙන්න මේ ග්‍රීන්වුඩ් රීතිය, ටර්නියර් රීතිය සහ මැක්මිලන් රීතිය පිළිබඳව විස්තරාත්මක සාකච්ඡාවක්. එතනදී මේ අදාළ නඩු තීන්දුවත් එක්කම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේක විභාගෙට ඉතාමත්ම වැදගත් වෙන කොටසක්. මේක හුඟක් වෙලාවට අහන වෙයි හින්දා මේ වීඩියෝ එකකින් මම කතා කරන්නේ නැහැ. ඒක විස්තරාත්මකව ඊළඟ වීඩියෝ එකකින් මම කතා කරන්නේ.